සතරම දේශනාව මෙලෙසින් ආරම්භ කරන්නේ. දේශනාවෙනුවෙන් වැඩම කොට වැඩ හිඳින ගෞරවනීය ස්වාමීන් වහන්සේ ත්‍රිපිටක ධර්මවේදී ශාස්ත්‍රපති පූජනීය හසලක සීල විමල ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි හැමදෙනාම පළමුවෙන් සාදු නාද නංවා නමස්කාර පූරකව පිළිගනිමු. සාදු සාදු සාදු. ඉහළ ඉඹුල්කොට පදිංචි කමලා පනන්ගල මහත්මිය ප්‍රදාන ආදරණීය පුතුණුවන් දෙදෙනා ඇතුළු පවුලේ පින්වත් පිරිස උතුම් වූ සත්‍ය දේශනාව වෙනුවෙන් පින්බර දායකත්වය ලබා දෙමින් කටයුතු කරන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේට අපි හැමදෙනාම නමස්කාර පූර්වකව ආරාධනා කර සිටිමු. මෙතෙන් සිට උතුම් වූ සත්‍ය දේශනාව පවත්වන්නට අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमुक्खदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස කතමේ තයෝ ධම්මා සච්චිකා තබ්බා තිස්සෝ විජ්ජා පුබ්බේ නිවාසානුස්සති ඥානං විජ්ජා සත්තානං චුතූපපාතේ ඥානං විජ්ජා ආසවානං කයේ ඥානං විජ්ජා ඉමේ තයෝ ධම්මා සච්චිකා තබ්බාති. ඒ අපගේ ශාස්ත්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම නමස්කාරය වේවා. පින්වත්නි, අදත් ඔබ ඊටාම ශ්‍රද්ධාවෙන් මේ මොහොතේ ධර්ම ශ්‍රවණය කරන්නටයි බණ අහන්නටයි බලාපොරොත්තු වන්නේ. පින්වත්නි, අපට මුණ ගැහුණු සුන්දරම දේ තමයි මේ යුගයේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය. මේ ධර්මය සුන්දරයි කියලා අපි නිතරම මතු කරන්නේ වෙන කුමක්වත් නිසා නෙමෙයි. මේ ජීවිතයේ තුලදීම නිවීමක් හදාගන්න උපකාර වන ලෝකේ කුමන හරි ඉගැන්වීමක් තියෙනවා නම් ඒ ඉගැන්වීමේ ප්‍රමුඛව බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය ඉස්මතු වෙනවා. පළවෙනියෙන්ම බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ ඊට අදාළ ආවේනික ලක්ෂණ තියෙනවා. විවිධ දාර්ශනික කියවීම් සම්බන්ධ ලෝකේ උනන්දුවක් තියෙනවා. මේ ජීවිතේ යථාර්ථයේ පිළිබඳ විවිධ මතවාදයන් ඉස්මතු වීම සම්බන්ධව. නමුත් මේ මතවාදයන් පරිස්සමින් විමසද්දී පරමාර්ථ වශයෙන් පවතින සත්‍යයක් මේ ලෝකයේ ඉගැන්වෙන දාර්ශනික මතවාද අතර අපිට පේන්නේ. ලෝකේ පරමාර්ථයේ පිළිබඳ යම් ශ්‍රාවකෙක් පරමාර්ථයේ පිළිබඳ ලෝකේ කුමන තැනක ඉඳලා හරි ගවේෂණය කරන්න යම් කෙනෙකුට යම් පුද්ගලයෙකුට කැමැත්තක් තියෙනවා නම් ඒ කැමැත්තට අතිශය සාධාරණයක් ඉෂ්ට කරගන්න කැමැති නම් ඒ ශ්‍රාවකයාට ඒකාන්ත වශයෙන් බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය තුල තමයි පින්වත්නි නවතින්න වෙන්නේ. මොකද වෙන ලෝකේ එබඳු ඉගැන්වීමක් භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන්නු පරිදි ඉගැන්වීමක් අපට ලෝකයෙන් මුණ ගැහින්නේ.
ඒ නිසා අපිට අද මේ දේශනාව වෙනදාට වඩා වැඩියෙන් දැනෙනවා. ලෝකේම කඩා වැටෙන වෙලාවක විද්‍යාත්මක දාර්ශනික මතවාදවලට දරුණු කුළුගෙඩි පහරක් වැදී සිටින වෙලාවක සියලු ඉගැන්වීම් පිළිබඳ බටහිර විද්‍යාත්මක කෝණයකින්ම බලන්න පුරු වෙලා හිටපු මුහුණුවරක් තිබුණු ශ්‍රාවකයන්ට නැවත වතාවක් පෙරදිග චින්තනයන් පිළිබඳ අවධිකමක් හදාගන්න කාලය ලැබිලා තියෙනවා. ඒ අතරත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් විදියට අපට බුදුරජාණන් වහන්සේගේ ධර්මය පරිස්සමින් විමසන්න ප්‍රවේශමින් ගලප ගන්න ලැබිච්ච මේ අවස්ථාව උපරිම ප්‍රයෝජන ගන්න අවශ්‍යයි. බුදුරජාණන් වහන්සේ දීඝනිකායේ දසුත්තර සූත්‍රයේ 3 වෙනි ධර්ම පරයයේදී පැහැදිලි කළා බොහෝම ලස්සන දහම් කොටාස කීපයක්. ඒ දහම් කොටාස අතර අන්තර්ගත ධර්ම පාඨයක් තමයි අපි ඔබට මේ මොහොතේ මතක් කළේ. උන්වහන්සේ මතක් කළා කාරණා 3 බැගින් ශ්‍රාවකයාගේ දියුණුව හැදෙන කාරණාත් පිරිහීම ඇති වෙන කාරණාත් භාවිතා කළ යුතු කාරණාත් දුරු කළ යුතු කාරණාත් ඒ වගේම ඒ ශ්‍රාවකයාගේ ජීවිතය තුළ දුකසේ අවබෝධ කළ යුතු කාරණාත් උපදවා ගත යුතු කාරණාත් ඒ වගේම මේ පුද්ගලයාගේ ජීවිතයේ අවසානයේට ප්‍රත්‍යක්ෂ කළ යුතු කාරණාත් 3 බැගින් වදාළ දහම් පරයයකින් ඊටාම ස්වල්ප දහම් කොටාසයක් අපි මේ කාලයේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාලා අපිට පින්වත් මහණෙනි මේ ලෝකේ පුද්ගලයාගේ ජීවිතය තුළ සංවර්ධනය කරගත යුතු එකම වැඩපිළිවෙලක් නෙමෙයි තියෙන්නේ. ඒකට විවිධ වැඩපිළිවෙළවල් තියෙනවා. නමුත් නිවීම ස්ථාවර කරගන්න ශ්‍රාවකයෙකුට කුමන තැනකින් හෝ නිවීම පිණිස පියමන් කරන්න වෙනවා. හරියට මහනුවරට යන්න පාරවල් ගොඩාක් තියෙන්න පුළුවන්. ඒ කුමන පාරෙන් ගියත් මහනුවරට යන්නත් පුළුවන්. දලදා මාලිගාව වඳින අදහස යම් මිනිස්සෙක් හිතේ තියෙනවා නම් ඒ මාලිගාව වැඳගන්න අදහස තියෙන මිනිස්සයා කුමන පාරෙන් හෝ මහනුවරට සේන්දු විය යුතුයි. මහනුවරට සේන්දු වීමකින් තොරව මාලිගාව වැඳගන්න බෑ. ඒකට හේතුව තමයි මහනුවර කේන්ද්‍ර කරගෙන තමයි දලදා මාලිගාව පිහිටා තිබෙන්නේ. ඒ නිසා පාරවල් කීපයක් තියෙන්න පුළුවන්. නමුත් අවසානයේ අපි එකම තැනකින් ලෝකය විදර්ශනා කරන තැනකින් තමයි නිවන් දොර එහෙමත් නැත්නම් සම්පූර්ණයෙන්ම නිවීම පුද්ගලයාගේ ජීවිතේ ප්‍රත්‍යක්ෂ කරගන්න තියෙන්නේ. ඒ පදනම මත පිහිටා දසුත්තර සූත්‍රයේදී සාරිපුත්තයන් වහන්සේ මතක් කරපු පැහැදිලි කරපු අතිශය සුන්දර දහම් කොටාසයක් තමයි මේ තුල අන්තර්ගත වෙන්නේ. උන්වහන්සේ වදාලා පළවෙනියෙන්ම කතමේ තයෝ ධම්මා බහුකාරා ආයුෂ්මතුනි බොහෝ කොට උපකාර කරන කාරණා 3ක් තිබෙනවා. දැන් 3 බැගින් තමයි මේ ධර්මයේ විකාශනය වෙන්නේ. බොහෝ කොට උපකාරයේ පිණිස පවතින ධර්ම කාරණා 3ක් තියෙනවා. තයෝමි ධම්මා බහුකාරා මොනවද ඒ කාරණා 3? ඇත්තටම මේ බඳු එකම දහම් කොටාසයක් පමණක් ජීවිතේට ගලපා ගත්තාම ප්‍රමාණවත්. බුදුරජාණන් වහන්සේගේ මුළු ධර්මයේම ආවරණය වෙනවා මේ එක දහම් පරයයකින්. උදාහරණයක් විදියට මේ දේශනාව අවසාන වෙනකන් අහගෙන ඉඳලා අවංකව මේ ධර්ම මාර්ගයටත් ඇවිල්ලා උපකාරයේ පිණිස පවතින්නේ මෙයයි කියලා මේ කාරණා 3 පුහුණු කළොත් ඒ පුහුණු කරන ශ්‍රාවකයාට නිවීම අත්දකින්න පුළුවන්. ඒක විතරක් මදි. මේ කාරණා සියල්ලම මේ දේශනාවේ අන්තර්ගත කාරණා සියල්ලම දුරු කළ යුත්තේ දුරු කරනවා, හුරු කළ යුත්තේ හුරු කරනවා, වැඩි යුත්තේ වඩනවා, භාවිතා කළ යුත්තේ භාවිතා කරනවා, ප්‍රත්‍යවේක්ෂණා කළ යුත්තේ ප්‍රත්‍යවේක්ෂණා කරනවා. මේ එකම දේශනාවක පටිපාටියකින් සදාකාලිකවම නිවෙන්න පුළුවන් එක්තරා පාරක් ගැනයි ඔබට අද දේශනාවෙන් මතු කරන්නේ. නිසා
වඩා අවධානයෙන් මේ බඳු දේශනාවක් අහන එක වැදගත්. කතුනේ තයෝ ධම්මා බහුකාරා. බොහෝකට උපකාර වන ධර්ම කාරණා තුනක් තියෙනවා. මොනවද? උන්වහන්සේ මතක් කරනවා සප්පුරිස සංසේවෝ සද්ධම්ම ශ්‍රවණං ධම්මානුධම්ම පටිපත්තියා ඉමේ තයෝ ධම්මා බහුකාරා. මෙන්න මේ කාරණා තුන කියනවා බොහෝ කොට උපකාර කරන්නේ. මේ උපකාරය ආර්ථික දියුණුව පිණිස නොවේ. මේ උපකාරය භෞතික දියුණුව පිණිස නොවේ. මේ උපකාරය සම්පූර්ණ විමුක්තිය පිණිස උපකාර වන දෙයක්. ඒතර විමුක්තිය පිණිස උනන්දුවක් තියෙන ශ්‍රාවකෙක් මේ කාරණා තුනේ උපකාරය හදා ගන්න ඕන. පළවෙනි එක තමයි සත්පුරුෂ සංසේවෝ. සත්පුරුෂයාගේ ඇසුර තියෙන්න ඕන. ඒක උපකාර වෙනවා නිවනට. මෙතන සත්පුරුෂයා කියලා කියන්නේ නිවන් මඟ පිළිබඳ ඔබව උනන්දු කරන, නිවන් මඟ පිළිබඳ ඔබගේ අවධානය මතු කරන, ඔබට කරුණාවෙන් නිවන පිළිබඳ අදහස ඒත්තු ගන්වන කියන එකයි මෙතන පැහැදිලි වෙන්නේ. කතමේ තයෝ ධම්මා බහුකාරා. බොහෝ කොට උපකාර වන කාරණා තුනක් තියෙනවා. සත්පුරුෂ සංසේව සත්පුරුෂයාගේ සේවනය. නිවන් මඟ පිළිබඳ පැහැදිලි කරන සත්පුරුෂයා හොයාගන්න දක්ෂ වෙන්න ඕන. අද නම් මේක ලේසි වගේ පෙනුනට දුෂ්කරයි පින්වත්නි. මොකද නිවන් මඟ පැහැදිලි කරන සත්පුරුෂයා හොයාගන්න එක කලුනික හොයනවටත් වඩා අමාරුයි. හේතුව තමයි අසත්පුරුෂයාත් ඉන්නවා සත්පුරුෂයා වගේ. අධර්මී කියන අසත්පුරුෂයා ධර්මී කියන මුවාවෙන් සත්පුරුෂයාගේ වෙස්යෙන් ඉන්නවා. සමහරට ගිහියෙක් වෙන්නත් පුළුවන්, පැවිද්දෙක් වෙන්නත් පුළුවන්. ඒ නිසා මෙතන සත්පුරුෂයා කියලා කිව්වේ සම්පූර්ණ නිවන් මඟ මතු කරන, Tamanගේ ජීවිතේ විදර්ශනා කරන විදිහ ගැන කියලා දෙන, Tamanගේ ජීවිතේ විමුක්තිය පැත්තට ඇදලා දාන පුද්ගලයාගේ උපකාරය අවශ්‍යයි. ඊළඟට ඒ උපකාරයේ සහිතව දෙවණියට උපකාර කරගන්න කියනවා සද්ධම්ම ශ්‍රවණං. එතකොට ධර්මයත් ඒ සත්පුරුෂයාගෙන් ඇහෙන්න ඕන. එහෙම නැතු මෙතන සත්පුරුෂයා කියන්නේ මේ සල්ලි නැති වෙලාවට කීයක් හරි දෙන, ඊට පස්සේ මොනවා හරි ප්‍රශ්නයක් වුණාට පස්සේ ඒ gedara ගෘහස්ත ප්‍රශ්නේ විසඳන්න මැදිහත් වෙන එයාගෙත් යම් කල්යාණ මිත්‍ර ගතියක් තියෙන්න පුළුවන්. නමුත් එවැනි මිත්‍රයෙක් නෙමෙයි මෙතන කතා කරන්නේ. මෙතන කතා කරන්නේ කෙලින්ම ධර්මයම මතු කරන සත්පුරුෂයා. එයයි බොහෝ කොට උපකාරයේ පිණිස පවතින්නේ. ඊළඟට මේ ධර්මයයි සත්පුරුෂයයි දෙන්න එළියෙන් මතු වෙනකොට ධම්මානුධම්ම පටිපත්තිය. ධර්මයට අනුව පිළිපැදීම තුල හික්මෙන්න Taman දක්ෂ වෙන්න ඕන. ඒක කාටවත් කරලා දෙන්න බෑ. ඒ හික්මීම පින්වත්නි තමා තුල ඇති වෙන්න ඕන දෙයක්. ඒතර ඒ හික්මීම ඇති වුණාට පස්සේ ඒකාන්ත වශයෙන් මේ පුද්ගලයා තුල දියුණුවක්මයි ඇති වෙන්නේ. පිරිහීමක් ඇති වෙන්නේ නැහැ. මොකද යම් කෙනෙක්ගේ තුල පිරිහීමක් ඇති වුණා නම්, කඩාවැටීමක් ඇති වුණා නම්, දුෂ්චරිතේ පැත්තට බර වුණා නම්, නිතරම අකුසලයේ පැත්තටම නැමිලා නම් එතනදී මේ කාරණා තුනේ උපකාරය නැති වෙලා තියෙනවා. ජීවිතේ එක මොහොතක් හරි මෙවදු සත්පුරුෂයෙක්ගේ උපකාරය ලැබුණොත් එයාට සැලසෙන යහපත ස්වල්ප එකක් නෙමෙයි. විශාල යහපතක් ඒ පුද්ගලයාට සැලසෙනවා. ඒක මෙපමණයි කියලා අපිට කියන්න පුළුවන් එක්කුත් නෙමෙයි. දැන් ඔකට හරි ලස්සන සිද්ධියක් මම කියන්නම්. එක හොරු කණ්ඩායමක් හිටියා 500ක්. දැන් මේ 500 හොරු කණ්ඩායම හොරකම යනවා. දවසක් රජුරවන්ට උවමනා වුණා මේ හොරු කණ්ඩායම අල්ලගන්න. රජුරු උපායක් යෙදුවා. හැමදාමත් මේ රජුරවන්ගේ උපාය මග හරිනවා, අසාර්ථක වෙනවා. මේ උපාය සාර්ථක වෙන්නේ නැහැ. රජුරු ඉතා ප්‍රබල උපායක් යෙදුවා. අල්ලගත්තොත් නම් මරණවාමයි කියන අදහසින් වට කරා බටවලලු කණ්ඩායම් 3ක් කැලෑව වට කළා. දැන් මේ හොරු හොරකමේ ගිහින් එනකොට හොරු කණ්ඩායම පස්සෙන් රාජපුරුෂයෝ පන්නනවා. පන්නගෙන එනවා. පන්නගෙන එනකොට මේ 500ක හොරු කණ්ඩායමක්. හොරු දැනගත්තා අද නම් ඉවරයි කියලා. අද නම් ඉවරයි. අද නම් ඉතින් මැරෙන්නම වෙනවා. මොකද මේ වෙනකොට හොරු දැනන් හිටියා අහුනොත් එහෙම මරණීම තමයි කියලා දැනන් හිටියා. මොකද ඔවුන් ඒ තරම් බරපතල විදියට
දුස්චරිතේ පැත්තට අකුසලයේ පැත්තට අනුන්ට ගින්දර දෙන ජීවිතයකට වැටිලායි හිටියේ. ඉතින් මේ හොරු දැනගත්තා කැලෙත් වට කරලා තියෙන. කැලේට පැන්නා කැලෙත් බටවලලු 3ක් හොරු ටික වට කරලා ඉන්නේ. ඉතින් මේ හොරුන්ට පුරුදුයි මේ කැලෑවේ එක්තරා තැනක ස්වාමින් වහන්සේ නමක් වැඩ ඉන්නවා. ඉතින් මේක මතක් වුණා මේ හොරු නායකයාට. මතක් වෙලා ඒ පැත්තට දිව්වා ගත්ත හම්බ කරගත්ත දේවලුත් අරගෙන ඒ පැත්තට දිව්වා. දුවනකොට දැන් අර බටවලලු 3 ක්‍රමානුකූලව මේ හොරු කණ්ඩායම වට කරලා ක්‍රමානුකූලව කිට්ටු වෙනවා. දුනු ඊතල සහිතව ආයුධ සන්නද්ධව රාජපුරුෂයෝ වට කරලා කිට්ටු වෙනවා. ඒතර අර හාමුදුරුවෝ ළඟට ගිහින් හොරු නායකයා කෑ ගහලා කිව්වා 500ක කණ්ඩායමක් ඒ ටික ඔක්කොම බිම දාලා දාඩිය දාගෙන කිව්වා හාමුදුරුවනේ අපි බේරගන්න කියලා. මොකද්ද කිව්වේ? හාමුදුරුවනේ අපි බේරගන්න කිව්වා. ඒතර මෙහෙම කියනකොට මේ හාමුදුරුවෝ සිවුරු පොරවගෙන එළියට වැඩියා. බැලුවා මේ කැලෙන් එහෙට මෙහෙට පනින හොරු කණ්ඩායම තමුන්හන්සේ දන්නවා මේ කැලේ හොරුත් ඉන්නවා කියලා. තුන්හන්සේ පාඩුවේ පිණ්ඩපාතේ කරගෙන ඉන්නවා. හැබැයි හොරුන් ගෙනුත් කිසි කරදරයක් මේ හාමුදුරුවන්ට තිබ්බේ නැහැ. උන්වහන්සේ පාඩුවේ පිණ්ඩපාතේ වඩිනවා. හොරු හොරකම යනවා. ඉතින් මේ හොරු නිවැරදි කරන්නත් අවස්ථාවක් ලැබෙන්න ඇති. හාමුදුරුවනේ අපි බේරගන්නට රාජපුරුෂයෝ වට කළා කිව්වා. මෙහෙම කියනකොට මේ හාමුදුරුවෝ කිව්වා මම බේරගන්නම් කිව්වා. ඒතර මේ හොරුන්ට යම් සැනසීමක් යම් සහනයක් ඇති වුණා. ඇති වෙලා මේ හාමුදුරුවෝ ඉස්සරහින් හීම දන ගැහුවා. ඒකම පිළිසරණයි. මැරෙනවා නැත්තම් මේ හාමුදුරුවන්ගේ පිළිසරණ ප්‍රාර්ථනා කරනවා. ඒකත් කොච්චර සාර්ථක වේද කියලා මේ හොරුන්ට ගාණක් නැහැ. නමුත් අන්තිම වෙලාවේ ඉතින් කොහොම හරි කොහෙන් හරි එල්ලිලා බේරෙන්නේ බලන්නේ. එතකොට මේ හොරු කණ්ඩායම දාඩිය දාගෙන ඇස් රතු කරගෙන එහෙම පාත් වුණා. පාත් වුණාම කිව්වා එහෙනම් මම බේර ගන්නම් මේ විදියට කියන්න කිව්වා. මෙහෙම කියපල්ලා කියලා උන්වහන්සේ මතක් කරනවා බුද්ධං සරණං ගච්ඡාමි. බුදුරජාණන් වහන්සේ සරණ යනවා 500ක් එක හඬට කියනවා. ධම්මං සරණං ගච්ඡාමි. ධර්මයේ සරණ යනවා කියලා එක හඬට කියනවා. සංඝං සරණං ගච්ඡාමි. සංඝයා සරණ යනවා කියලා එක හඬට කියනවා. දෙවනුවද තෙවනුවද සරණ යනවා කියලා මේ විදියට පින්වත්නි තෙරුවන් සරණ තුල පිහිටෙව්වා. දැන් මේ හොරුන්ට මොකක්වත් තේරෙන්නේ නැහැ. නමුත් දැන් වෙන කරන්න දෙයක්වත් නැහෙනේ. ඒ වෙලාවේ පංචශීලයේ තුලත් පිහිටෙව්වා තේරුම් කර කර. ඒ වෙනකොට දැන් බටවලලු කණ්ඩායම් 3ක් වට කරලායි තියෙන්නේ. ඒ වෙලාවේ මේ හාමුදුරුවෝ 500ට මැහෙන්න කියනවා කොල්ලනේ මේ ජීවිතයේ තුල උඹලාට වැරදුනේ තිසරණේ නැති වෙච්ච නිසා. අන්න බලන්න සත්පුරුෂයා හරහා ධර්මයේ මතුවෙන විදිය. කොල්ලනේ නුඹලාට මේ ජීවිතයේ තුලත් වැරදුනේ තිසරණේ නැති වුණ නිසා. උඹලාට මේ ජීවිතයේ තුලත් වැරදුනේ පංචශීලයේ නැති වෙච්ච නිසා. දැන් මේ අදිෂ්ඨානය කරගත්ත සිල්පද 5 රැකපල්ලා. මේ අදිෂ්ඨානය කරගත්ත සිල්පද 5 දැන් රැකපල්ලා කියනකොට රාජපුරුෂෝ වට කරලා ඊතල වරුසාවක් පින්වත්නි. ඊතල වරුසාවක් එහෙම අර හොරකම් කරපු දේවල් එක්කම අර හොරු කණ්ඩායම එහෙම ඇදගෙන වැටුණා. ඇදගෙන වැටිලා මල 500ක් හොරකම් කර ඉඳලා චාතුම් මහා රාජිකේ උපන්නා. අන්තිමටම මේ කර්ම විපාක බලන්න පෑහෙන විදිය හරි පුදුමයි පින්වත්නි. පොඩි කාලේ ඉඳලම මාළු අල්ලන කුලයක ඊට පස්සේ උපන්නේ. පොඩි කාලේ ඉඳලම 500ම ආයේ මෙහි උපන්නා මාළු අල්ලන පවුලක. උදේ ඉඳලා රෑ වෙනකන් ඒත් සත්තු මරණ එක වැඩි. ඊට පස්සේ ඔබ අහලා ඇති හොඳට පුරුදු කතාවක් තියෙනවා. රත්තරන් පාට මාළුවෙක් අහුවෙලා කපිල කියලා මත්සියෙක් රජුරුව ළඟට අරන් ගිහින් අන්තිමටම මහා මුතු මාළුවෙක් හැබැයි මහා දුර්ගන්ධයක් කටේ තියෙනවා. බුදුරජාණන් වහන්සේ ළඟටවත් තරම් ඵලයල්ලා ඔක මොකද්ද උන්වහන්සේ කියන්නේ බලන්න කියලා මේ 500ම මේ පුදුම මාළුවෙක් මේ මහා අරුම පුදුම මාළුව අරගෙන අර බුදුරජාණන් වහන්සේ ළඟට වැඩියාම උන්වහන්සේ රුධියක්
පාලා මේ මාළුවාට කතා කරන්න සැලැස්සුවා. උන්වහන්සේ විමසනවා කවුද මේ? එතකොට මේ මාළුවා කියනවා මම කපිල. දැන් මේ එරුදියෙන් තමයි මේක දැන් අර මිනිස්සු විශ්මයෙන් කටවල් අරගෙන ඇස් ලොකු කරගෙන බලාගෙන ඉන්නවා. ඒ කාලේ කොහෙද උපන්නේ? කාශ්‍යප බුද්ධ ශාසනයේ මහාන වෙලා හිටියා. හැබැයිද මාළුවෙක් මුණාට කලින් ජීවිතේ පැවිද්දෙක් කාශ්‍යප බුදු සසුනේ. පවුලේ කවුද හිටියේ? අයියයි තාත්තයි අම්මයි නංගි. ඒ අය දැන් කොහෙද? අයියයි තාත්තයි පිරිනිවන් පෑවා. නංගි අම්මයි කොහෙද? ඒ දෙන්නා නිරේ. දැන් ඔබට මොකද්ද වුනේ? මම ඒ කාලේ සිල් රැක්කා. හැබැයි මගේ කට රැකගත්තේ නෑ. මම වාචාලකමට කියෙව්වා. මගේ කටේ පරිස්සමක් තිබුණේ නෑ. දැන් ඊළඟට කොහෙද උපදින්නේ? ඊළඟට මගේ කර්ම විපාක නිරේට යන්නයි හැදිලා තියෙන්නේ කියලා අර මාළු අල්ලපු 500 බලාගෙන ඉදී ඒ මාළුවා විසින්ම ඒ මාළු ටැංකියේ බඳේ ඔළුව ගහගෙන මලා මැරිලා නිරේට ගියා. මේ ගැන සංවේගය හදාගෙන තමයි මේ 500ම අනේ ස්වාමීනි මේක අපි ප්‍රාර්ථනා කරපු ජීවිතේ නෙමෙයි. මේ බඳු ජීවිතයක් නම් අපිට එපා අපිව පැවිදි කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ පැවිදි වුණා. පැවිදි වෙලා 500ක් ධර්මයට ආවා. දැන් බලන්න මට මේ සිද්ධියක් නෙමෙයි කියන්න ඕනුනේ. පෙර ජීවිතයේ සිද්ධියයි මට කියන්න ඕනුනේ. සත්පුරුෂයාගේ ඇසුර නිසා 500ක් හොරු කණ්ඩායමක් චාතුම් මහරජකයට ගිය විදිය බලන්න. ඒ නිසා ධර්මී නම් මොහොතක හරි ඇහුනොත් ඒ ඇහෙන ධර්මී තුල අවංකව දායාද වුණොත් ඒක බොහෝ කොට උපකාරයේ පිණිස පවතිනවා. දැන් හරිනී බලන්න කොච්චර ලස්සනට ගැලපෙනවද? කතමේ තයෝ ධම්මා බහුකාරා බොහෝ කොට උපකාර වන කාරණා 3ක් තියෙනවා කියනවා. සප්පුරිස සංසේවෝ සද්ධම්මං සවණං ධම්මානු ධම්ම පටිපත්තින් මේ තයෝ ධම්මා බහුකාරා. මෙන්න මේ කාරණා 3 බොහෝ කොට උපකාර පිණිස පවතිනවා. දෙවණියට පැහැදිලි කරා කතමේ තයෝ ධම්මා භාවේ තබ්බා. භාවේ තබ්බා කියන්නේ වඩන්න ඕන කියන එක. කාරණා 3ක් වඩන්න ඕන. මොනවද වඩන්න ඕන කාරණා 3? උන්වහන්සේ වදාලා තයෝ සමාධි 3යි වඩන්න ඕන. ඒ තමයි සවිතක්කේ සවිචාරේ සමාධි, අවිතක්කේ විචාරමත්තේ සමාධි, අවිතක්කේ අවිචාරේ සමාධි. සමාධි 3ක් තියෙනවා වඩන්න ඕන. එහෙනම් භාවනාව නැතුව වැඩි යුක්ත කරගන්න බෑ. දැන් සමහර අය කියනවා භාවනාව ඕනේ නැහැ කියලා. ඒක හරීම වැරදි කතාවක්. මෙන්න මේ 3 වඩන්න ඕන. මොකද්ද? ඉමේ තයෝ ධම්මා භාවේ තබ්බා. වඩන්න ඕන කාරණා 3යි තයෝ සමාධි 3යි වඩන්න ඕන. පළවෙනි සමාධිය තමයි සවිතක්කී සවිචාරේ සමාධි. ඒ කියන්නේ විතක්ක විචාර සහිත ප්‍රථම ධානයේ වඩන්න ඕන. එහෙනම් භාවනාව තියෙන්නම ඕන පළවෙනි ධානයේට පැමිණෙන්න ඕන. අවිතක්කේ විචාරමත්තේ සමාධි. විතර්කය නැති විචාරේ නැති විතර්කයේ නැති විචාරයේ තියෙන ඇත්තටම දෙවෙනි ධ්‍යානෙදී විචාර තියෙනවා. දෙවෙනි ධ්‍යානෙ වඩන්න ඕන. ඊළඟට උන්වහන්සේ වදාලා අවිතක්කේ අවිචාරේ සමාධි. විතර්ක විචාර දෙකම නැති තුන්වෙනි හතරවෙනි පස්වෙනි ධ්‍යාන වඩන්න ඕන. එහෙමනම් මේ ධ්‍යාන බුද්ධ ශ්‍රාවකෙක් වඩන්න ඕන. මේවා ජෛන ආගමේ තිබ්බ හින්දු ආගමේ තිබ්බ දේවල් කියලා හංගවන්න සමහර කෙනෙක් උත්සාහ කරන්න පුළුවන්. නමුත් පින්වත්නි මේව වඩන්න ඕන. සෑම බුද්ධ ශ්‍රාවකෙක්ම වඩන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පැහැදිලිව හරියට ඉර පායා ඇති වෙලාවක මේ පංචස්කන්ධ ලෝකයේ හටගෙන නිරුද්ධ වී යන විදිය ඉර පායගෙන තියෙන වෙලාවක පැහැදිලිව දකිනවා වගේ මේක දැක ගන්න පුළුවන් භාවනාවෙන්මයි. ඒක වඩන්න ඕන දෙයක් විදියටයි භාග්‍යතුන් වහන්සේ අපට වදාළේ. තුන්වෙනි කාරණේ තමයි කතමේ තයෝ ධම්මා පරිඤ්ඤය. කාරණා 3ක් තියෙනවා පින්වත්නි. ඒ කාරණා 3 පිරිසිඳ දැනගන්න ඕන. ඒතර මේ තුනේ කාරණා 10 විතරයි ඔබ වඩන්න ඕන, පුහුණු කරන්න ඕන, භාවිතා කරන්න ඕන, දුරු කරන්න ඕන. ඒතර මේ කාරණා ටික මුළු බුද්ධ ශාසනයෙම අන්තර්ගත වෙලා තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ නානා පරියායන් දේශනා කළ සියලු දහම් කොට්ටාස මේ තුල ගැබ් වෙලා තියෙනවා පින්වත්නි.
එනිසා මේ ටික ඉතාම වැදගත් කොටාසයක්. කතමේ තයෝ ධම්මා පරිඤ්ඤය. පිරිසිඳ දැනගන්න ඕන කාරණා තුනක් තියෙනවා. මොනවද? තිස්සෝ වේදනා. වේදනා තුනයි පිරිසිඳ දැනගන්න ඕන. මොනවද වේදනා තුල? සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛම සුඛ වේදනා. ඉමේ තයෝ ධම්මා පරිඤ්ඤය. මේ තුන පිරිසිඳව දැනගන්න ඕන වෙන මොකුත් නිසා නෙමෙයි. අසෘතවත් පෘථග්ජනෙක් මේ වේදනාව ඉදිරියේ මුලා වෙනවා. මේ වේදනාව ඉදිරියේ මුලා වුණාට පස්සේ ඒ මුලා වෙච්ච තැන එක්කෝ රාගය මෝරනවා, එක්කෝ ද්වේෂය මෝරනවා, එක්කෝ මෝහය මෝරනවා. අන්න සංසාරයට පොහොර වැටෙනවා. ඒ නිසා පිරිසිදුව දැනගන්න ඕන වේදනා තුනක් තියෙනවා. සුඛ වේදනාවයි, දුක් වේදනාවයි, මෙදහත් වේදනාවයි. මෙන්න මේ තුන ඇති වෙන විදිය දැනගන්න ඕන. පින්වත්නි, මේ මොහොතේ ඔබ විඳින වේදනාව සමහර විට මේ දේශනාව ඇහෙන වෙලාවේ අප්‍රමාණ දුක් වේදනා සහිතව ඔබේ කාලය ගෙවෙනවා ඇති. සමහර විට ඔබ වඩාත් උත්තේජනයකින්, උනන්දුවකින් බොහෝම සනීපෙට ඔබේ ජීවිතය ගෙවිලා යනවා වෙන්නත් පුළුවන්. බොහොම සැහැල්ලුවෙන්, බොහොම සතුටින් ඔබේ ජීවිතය ගෙවෙනවා වෙන්නත් පුළුවන්. නමුත් මේ ශ්‍රාවක භාවය උදා කරගත්ත පුද්ගලයා බුද්ධ ශ්‍රාවකයෙක් වීම පිණිස බුදුරජාණන් වහන්සේගේ ධර්මීය පුහුණු කරන පුද්ගලයෙක් විදියට මේ වේදනා තුන දැක ගන්න බැරි වුණොත් හරියට පිරිසිඳ දත යුතු වේදනා තුන දන්නේ නැත්නම් එයාගේ ජීවිතේ කෙලෙස් මෝරනවා. කෙලෙස් ධර්මයන් වැඩෙනවා. දැන් මේ දුක් වේදනාව කියන එක පින්වත්නි නිට්ටය දෙයක් නෙමෙයි, අනිත්‍ය දෙයක්. සැප වේදනාවක් නිට්ටය දෙයක් නෙමෙයි, අනිත්‍ය දෙයක්. ඒ වගේම මෙදහත් වේදනාවක් නිට්ටය දෙයක් නෙමෙයි, අනිත්‍ය දෙයක්. සාමාන්‍ය ලෝකේ සැප වේදනාව ඉදිරියේ හරියට සතුටු වෙනවා. දුක් වේදනාව ඉදිරියේ කඩා වැටෙනවා, අත් දෙක පපුවට ගහ ගන්නවා. ඒ වගේම කෑ ගහනවා. මහ පොළොවේ පෙරලෙනවා. පොළොවේ පස් කාලා කෑ ගහනවා. කායික වේදනාවයි මානසික වේදනාවයි දෙකෙන්ම බැට කනවා. ඒතර මේ විදිහට මේ වේදනාවේ යථාර්ථය දැන් මේ මොහොතේ ඔබට යම් වේදනාවක් ඇති වුණා නම් ඒ වේදනාව ඇති වෙන්නේ පින්වත්නි ආයතන 6 හරහා. වේදනාව ඇති වෙන්නේ ආයතන 6 හරහා. ඇස කන නාසය දිවකය මනස කියන ආයතන 6 නිසා තමයි වේදනාව ඇති වෙන්නේ. ඇස තිබ්බට වැඩක් නැහැ. ඇසට රූපයක් හම්බ වුණාම ඒ රූපය ඇහැට දැක්කහම ඒ ඔස්සේ යන චක්කු විඥානය කියන සිත පහළ වෙලා ඒ තුන එකතු වුණාම ඒකට කියනවා ස්පර්ශය කියලා. ස්පර්ශය නිසා පස්ස පච්චය වේදනා. ස්පර්ශය නිසා විඳින්නේ. ස්පර්ශය නිසා විඳින්නේ සෙනසුරු නිසා විඳිනවා නෙමෙයි. ලෝකේ හිතන්නේ අසුරුතවත් පෘථග්ජනී ග්‍රහයෝ නිසා විඳිනවා කියලා. ග්‍රහයන්ගේ නීච වීමක් නිසා විඳවනවා කියලා නෑ. ස්පර්ශය නිසායි විඳින්නේ. ඇහෙන් දැකපු දේවල් නිසාමයි ඔබට දුක් වේදනාවක් ඇති වෙන්නේ. කනින් අහපු, නාසයට දැනුණු, දිවට දැනුණු, කයට දැනුණු, හිතට හිතුණු දේවල් නිසායි ඔබට සැප වේදනාවක් හෝ දුක් වේදනාවක් හෝ මධ්‍යස්ථ විඳීමක් හෝ ඇති වුනේ. ඒතර මේ වේදනාව ඇති වුණාට පස්සේ වේදනාව ඇති වෙච්ච විදිය දන්නේ නැති වුණාම වේදනා පච්චය තණ්හා. විඳින දෙයට හිතේ තණ්හාවක් ඇති වෙනවා. විඳින දෙයට හිතේ තණ්හාවක් ඇති වෙනවා. ඒ තණ්හාවම උපාදානීය වෙලා විපාක පිණිස කර්ම හැදිලා ජාතිය පහළ වෙලා ජරා මරණ දුකකින් කෙලවර වෙනවා. ඕක තමයි ඔබේ සංසාර ගමනේ ක්‍රියාවලිය. එහෙමනම් අපි දැනගන්න ඕන මේ සැප වේදනාව කියන්නේ නිට්ටය දෙයක් නෙමෙයි, අනිත්‍ය දෙයක්. සැප වේදනාව අනිත්‍ය වෙලා යනකොට ඔබ විඳින කුමන සැප වේදනාවක් හෝ ස්ථිර දෙයක් විදිහට සලකන්න එපා. ඒ සැප වේදනාව දුක් වේදනාවක් මුණ ගැනීමත් එක්ක අනිත්‍ය වෙලා යනවා. දුක් වේදනාව තුල කොහොමවත් දුකක් පවතිනවා. උපේක්ෂා වේදනාවත් වෙනස් වීම නිසා දුකයි පින්වත්නි. ඒ නිසා මේ සැප වේදනාව කියන්නේ දුක මුල් වෙච්ච කාරණයක්, දුක පවතින කාරණයක්, සකස් වෙච්ච දෙයක්.
මේ විඳින වේදනාව සකස් වෙලා තියෙනවා. ඒක කේන්දරෙන් නෙමෙයි සකස් වෙලා තියෙන්නේ. ඒක ස්පර්ශය නිසායි සකස් වෙලා තියෙන්නේ. ඒ සකස් වෙච්ච දේවල් වලට අපි ධර්මයේ කියන සංකතයක් කියලා. සංකතයක්. සංකතයක් කියන්නේ සකස් වෙච්ච දේවල් වලට. සකස් වෙච්ච දේවල් වල ලක්ෂණ තුනක් තියෙනවා. මොනවද ඒ ලක්ෂණ තුන? උප්පාදෝ පඤ්ඤායති, වයෝ පඤ්ඤායති, තිතස්ස අඤ්ඤ තත්තම් පඤ්ඤායති. ඉපදීමක් තියෙනවා, වැයවීමක් තියෙනවා, නැසීමක් තියෙනවා. එහෙමනම් සැප වේදනාවත් දුක් වේදනාවත් මධ්‍යස්ත විඳීමත් කියන මේ වේදනා තුනම පින්වත්නි අනිත්‍ය වෙලා යන බව මනසින් දකින්න. සැප වේදනාව ඇති වෙනකොට සාමාන්‍ය ලෝකයේ මිනිහෙක්ගේ ජීවිතේ රාගානුසය වැඩෙනවා. දුක් වේදනාව තුල පටිඝානුසය වැඩෙනවා. අදුක්කම සුඛ වේදනා මධ්‍යස්ථ විඳීම තුල අවිජ්ජානුසය වැඩෙනවා. ඒ නිසා අපි විඳින හැම වේදනාවක් තුලම සංසාරෙට තල්ලුවක් හම්බ වෙනවා. ඒ නිසා මේ වේදනා තුන දැනගෙන හිටියට පස්සේ එයාගේ ජීවිතයේ දෘෂ්ටිගත වීමක් දකින්න ලැබෙන්නේ. හැම වෙලාවකම මෙයා යථාර්ථයේ දකිනවා. මේ අත්දකින්න ලෝකේ යථාර්ථයේ දකින්නකොට එයාට සැප වේදනාව තුල මුසපත් වෙන්නේ නැහැ. දුක් වේදනාව තුල පපුවට අත් දෙකෙන් ගහගෙන අඬන්නේ ඒක ලෝකේ යථාර්ථයේ විදියටයි දකින්නේ. ඒ නිසා පිරිසිඳ දැනගන්න ඕන වේදනා තුනයි. මේ වේදනා තුන ගැන හැම බුද්ධ ශ්‍රාවකෙක්ම දැනගන්න ඕන. හතරවෙනි කාරණේ තමයි කතමේ තයෝ ධම්මා පහතබ්බා. පහතබ්බා කියන්නේ දුරු කරන්න ඕන කියන එක. කාරණා තුනක් දුරු කරගන්න ඕන. මොනවද දුරු කරන්න ඕන කාරණා තුන? තිස්සෝ තණ්හා. තණ්හා තුනයි දුරු කරන්න ඕන. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හායි මේ තයෝ ධම්මා පහතබ්බා. මෙන්න මේ තණ්හා තුන දුරු කළොත් එයා විමුක්තිය කරා පැමිණෙනවා. පින්වත්නි අපිට හැම වෙලාවකම කාම තණ්හාවක් තියෙනවා. ඇහෙන් කනින් නාසයෙන් දිවෙන් කයින් මනසින් මේ රූප දකින්න, ශබ්ද අහන්න පුදුම තණ්හාවක් තියෙනවා අපිට. ඒ වගේම භව තණ්හාවක් තියෙනවා. ඇත්තටම භවයේ නැවත නැවත අපි ප්‍රාර්ථනා කරන්නේ භව තණ්හාව නිසා. ඒකට ධර්මයේ කියන්නේ භව නිට්ටිය කියලා. පින්වත්නි මේ භවයේ මොනවද ප්‍රාර්ථනා කරන්න තියෙන්නේ? කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන ත්‍රිවිධ තණ්හාවයි දුරු කරන්න තියෙන්නේ. මේ ත්‍රිවිධ තණ්හාව තමයි දුකට හේතුව. දුකේ සමුදය විදියට අපි ත්‍රිවිධ තණ්හාව දකින්න ඕන. යම් තැනක ඇහෙන් කනින් නාසයෙන් දිවෙන් කයින් මනසින් අත්දකින්න ලෝකයේ කෙරේ ඔබට තණ්හාවක් නැත්තම්, මනාප අමනාපකම් නැත්තම්, පින්වත්නි මනාප අමනාපකම් නැති තැනක, මනාප අමනාපකම් නැති තැනක පින්වත්නි එයාගේ ජීවිතය තුල එයා අත්දකින්න අත්දැකීම් පරාසය තුල, අත්දැකීම් ලෝකය තුල පින්වත්නි ඒ පුද්ගලයාට සම්පූර්ණයෙන්ම දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. අපි හැම වෙලාවකම කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා එකයි ගනුදෙනු කරන්නේ. බුදුරජාණන් වහන්සේ මේ දුකට හේතුව විදිහට පෙන්වුවේ තණ්හාවයි. යායන් තණ්හා පෝනෝ භාවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍රාබි නන්දිනී කියලා තණ්හාව ගැනත්, තණ්හා නිරෝධය ගැනත් බොහොම ලස්සනට ධම්මචක්කපවත්තන සූත්‍රයේ තියෙන්නේ. මේ දුකට හේතුව තණ්හාවමයි. තණ්හාව නිරුද්ධ කරලා දැම්මොත්, තණ්හාව නිරෝධයේ පිණිස තමයි අපි ආර්ය ශ්‍රාංගික මාර්ගය පුහුණු කරන්නේ. ඒ නිසා හැම බුද්ධ ශ්‍රාවකෙක්ම මේ ත්‍රිවිධ තණ්හාව දුරු කරන්න ඕන. ඒතර තණ්හාව නිකම්ම දුරු වෙන්නේ නැහැ. මේ තණ්හාව ඇති වෙන විදිහ බුද්ධ ශ්‍රාවකේ දැනගන්න ඕන. පටිච්ච සමුප්පන්නව තණ්හාව ගැට ගැහෙන විදියක් තියෙනවනේ. කොහොමද තණ්හාව ගැට ගැහෙන්නේ? පින්වත්නි මේ ලෝකේ විඳින්න ගියාම විඳින දේවල් වලට තණ්හාව ඇති වෙනවා. විඳින දේ අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් දැක්කොත්, ඇහෙන් කනින් නාසයෙන් දිවෙන් කයින් මනසින් අත්දකින්න ලෝකයේ යථාර්ථය දැක්කොත්, ඒ දකින්න කෙනාට පින්වත්නි මේ ලෝකයේ කෙරෙහි තණ්හාවක් හටගන්නේ. ඇත්තටම මේ ලෝකයේ මිනිසුන්ට රූප තණ්හාවක් පවතිනවා. ශබ්ද තණ්හාවක් පවතිනවා. ඒකයි නැවත නැවත රූප බලන්න හිතෙන්නේ, නැවත නැවත ශබ්ද අහන්න හිතෙන්නේ. නැවත නැවත මිනිස්සු ලෝකයට පිවිසෙන්නේ තණ්හාවක් තියෙන නිසා. තණ්හාව නැත්තම් මිනිස්සු නැවත නැවත ලෝකයට පිවිසෙන්නේ නැහැ. පින්වත්නි
ඇහෙන් රූප බලන්නේ ඒ රූපය ඔබට සුඛාස්වාදයක් ගෙනත් දුන්න නිසා. ඒ සුඛාස්වාදේ වෙනස් වේවි කියලා මිනිස්සු බයයි. ඒ සුඛාස්වාදයේ පරිස්සම් කරගන්න ඕන නිසා ඇහෙන් දකින්න රූප පරිස්සම් කරනවා. ඇත්තටම රූපයේ කෙරෙහිත් නෙමෙයි තණ්හාව තියෙන්නේ. Tamanගේම හිතේ ඇතිවෙච්ච සුඛාස්වාදයටයි තණ්හාව තියෙන්නේ. ඒ තණ්හාව නිසායි එළියව පරිස්සම් කරන්නේ. බලාගෙන යනකොට පින්වත්නි Tamanගේ හිතටම Tamanගේම හිතින් තණ්හා කර කර යන අවිද්‍යා සහගත සංසාරයක් තියෙන මේ තණ්හාව දුරු කරන්න ඕනේ. මොකද මේ කාරණේක බොහෝ දහම් කොටස් තියෙනවා. නමුත් ඉතින් මේ කාලේ හැටියට කාරණා 10ම කෙසේ හෝ පැහැදිලි කරන්න අවශ්‍ය නිසායි මම මේ දේශනා කරන්නේ කෙටියෙන්. පස්වෙනි කාරණේ තමයි කතමේ තයෝ ධම්මා හානාභාගියා තීනි අකුසලා ධම්මා අකුසලා මූලානි. උන්වහන්සේ මතක් කරනවා පින්වත් මහණෙනි පිරිහීම පිනිස පවතින කාරණා 3ක් තියෙනවා. දැන් බලන්න මේ ඔබේ කතාව. මේ ඔබේ ජීවිතය පිළිබඳවයි මේ අපි පැහැදිලි කරන්නේ. කතමේ තයෝ ධම්මා හානාභාගියා. පුද්ගලයාගේ පිරිහීම ඇති කරන කාරණා 3ක් තියෙනවා. මොනවද? තීනි අකුසල මූලානි. අකුසල් මූල් 3යි පිරිහීම හදලා දෙන්නේ. ලෝභෝ අකුසල මූලං, දෝසෝ අකුසල මූලං, මෝහෝ අකුසල මූලං මේ තයෝ ධම්මා හානාභාගියා. මේ ලෝභ දේශ මෝහ කියන අකුසල් මූල නිසා තමයි මිනිසු කය මුල් කරගෙන අකුසල් කරන්නේ. වචනේ මුල් කරගෙන අකුසල් කරන්නේ. සිත මුල් කරගෙන අකුසල් කරන්නේ. එතකොට මේ කාරණා 3ට හේතුව තමයි අකුසල් මූල. අකුසල් මූලයේ තිබ්බොත් හරියට සෙවිලි නොකරපු වහලයක් වගේ. වහලේ සෙවිලි කරලා නැත්තම් පින්වත්නි ඒ වහලේ සෙවිලි කරලා නැති තැනක පින්වත්නි වහලේ මුදුන දූෂණය වෙනවා. පරාල දූෂණය වෙනවා. අන්තිමටම බිත්ති දූෂණය වෙනවා. ඒකේට වැඩි කල් පැවැත්මක් නැහැ. ඒගේ පරිහානිය පැත්තටම ඇදිලා යනවා. අන්න ඒ වගේ පුද්ගලයාගේ පරිහානිය හදන්නේ අකුසල් මූලය. මේ ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසල් මූල නිසා මිනිසු කය මුල් කරගෙන අකුසල් කරනවා. වචනේ මුල් කරගෙන අකුසල් කරනවා. හිත මුල් කරගෙන අකුසල් කරනවා. ඒ අකුසල් කරන ශ්‍රාවකයා සංසාරේ විශාල අනතුරකට වැටෙනවා. ඒ නිසා ඒක හැම බුද්ධ ශ්‍රාවකයෙක්ම දැනගන්න ඕන. ඊළඟට 6 වෙනි කාරණේ විදිහට භාග්‍යතුන් වහන්සේගේ දේශනාවේ සඳහන් වෙනවා සාරිපුත්තයන් වහන්සේ පැහැදිලි කළත් මේ කාරණා බුදුරජාණන් වහන්සේගේ හද මණ්ඩලයේ උපදින්නේ. ඒකයි මම මේ විටින් විට බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ සඳහන් වෙනවා කියන එක මතු කරන්නේ. නමුත් මේ කාරණා 10 සාරිපුත්තයන් වහන්සේ පැහැදිලි කළේ ඒක හරි. කතමේ තයෝ ධම්මා විශේෂ භාගියා කාරණා 3ක් විශේෂ දියුණුව හදලා දෙනවා. දැන් පිරිහීම හදලා දෙන කාරණා 3ක් තියෙනවා නම් දියුණුව හදලා දෙන කාරණා 3 ඊට ප්‍රතිවිරුද්ධ පැත්ත වෙන්න එපා. නුවණින් කල්පනා කරන කෙනෙකුට තේරෙන්න ඕන. එහෙමනම් දියුණුව හදලා දෙන්නේ මොනවද? තීනි කුසල මූලානි, අලෝභය, අදෝසය, අමෝහය කියන කුසල් මූල ටික තමයි පුද්ගලයාගේ දියුණුව හදන්නේ. මොකද එයාගේ ජීවිතයේ අත්දකින්න ලෝකයේ කෙරෙහි රාගයක් නැත්තම් පින්නත් ඒ වගේම පටිගයක් නැත්තම් ද්වේෂයක් නැත්තම් මුලා වෙන ගතියක් නැත්තම් ඇහෙන් දකින්න රූපය, කනෙන් අහන ශබ්දය, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රසය, කයට දැනෙන පහස, මනසට දැනෙන අරමුණු ධම්ම මේ සියල්ල කෙරෙහි මුලා වෙච්ච ගතියක් නැත්තම් මෝහය කියන්නේ මුලා වෙනවා කියන එක. අමෝහය කියන්නේ මුලා වෙන්නේ නැහැ. ඒතර මුලා වෙන්නේ නැත්තම් පින්වත්නි මේ අත්දකින්න ලෝකයේ පිළිබඳ අපිට විශේෂ මනාපමනාපකම් නැහැ. මගේ දරුවා කියලා තුරුළු කරගන්න දරුවා තුලක් තියෙන මෝහය. ඒතර දරුවා කියන්නේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත දෙයක්. දරුවා තුලත් පවතින්නේ මේ ලෝකේ සකස් වෙච්ච දේවල් වලට සංකාර වලට ආවේනික ස්වභාවය කියලා දැනගත්තට පස්සේ දරුවා උනත් වෙනස් වෙනකොට අම්මා කෙනෙකුට හෙලවෙන්නේ නැතුව සෝසුසුම් හෙලන්නේ නැතුව පපුවට අත් දෙකෙන් ගහ ගන්න නැතුව ඉන්න පුළුවන්. එතනට උදව් කරන්නේ අමෝහය. මොකද යා ඇහෙන් දකින කනින් අහන මේ බාහිර ලෝකය පිළිබඳ යථාර්ථවාදී පරමාර්ථයේ සත්‍ය වූ පණිවිඩය දන්නවා. ඒ පණිවිඩය දන්න කෙනාගේ ජීවිතය අකුසලයට ඉඩක් නැහැ. කය මුල් කරගෙන යා ප්‍රවේශම් වෙනවා. අකුසල් වලට ඉඩක් නැහැ. වචනේ මුල් කරගෙන අකුසල් වැඩෙන්නේ නැහැ. සිත මුල් කරගෙන අකුසල් වැඩෙන්නේ නැහැ.
එයා ලෝකේ යථාර්ථවාදී රිද්මයයි දැනගන්නේ. ඒ නිසා ඒ කාරණේ අපිට ඊටාම වැදගත් කාරණයක්. බොහෝ දහම් කොටාස තියෙන කාරණයක්. විශේෂ භාගය, විශේෂ දියුණුවක් හදලා දෙන්නේ කුසල මූල තුනයි. අලෝභය, අද්වේෂය, අමෝහය. ඉමේ තයෝ ධම්මා විශේෂ භාගය. මෙන්න මේ කාරණා තුන තිබුණොත් එයා ලෝකේ යථාර්ථය දැනගන්නවා. එයාගේ ජීවිතේ කුසලයටයි විවෘත වෙන්නේ. ලෝභය, ද්වේෂය, මෝහය තිබොත් ඒ තුල විශේෂ පරිහානියකටයි බර වෙන්නේ. හානාභාගය කියලා එක මතක් කළේනේ. හත්වෙනි කාරණේ තමයි කතමේ තයෝ ධම්මා දුප්පටි විඥා. මෙතන පැහැදිලි වෙනවා පින්වත්නි, මෙතන දුප්පටි විඥා කියලා කියන්නේ දුකසේ අවබෝධ කරගන්න ඕන දෙයක් තියෙනවා. දුකසේම අවබෝධ කරගන්න ඕන දෙයක් තියෙනවා. ඒතර මේ පුද්ගලයාගේ ජීවිතේ මේ කෙරෙහි බුද්ධ ශ්‍රාවකයා උනන්දු වෙන්න ඕන. දැන් මේක අහලා නිකම් පැත්තකට කරලා හරියන්නේ නැහැ. මේ කාරණා 3 බැගින් කාරණා 10 30යි තියෙන්නේ. මේ කාරණා 30 හොඳට ඉගෙන ගන්න. හොඳට ලියා ගන්න. ලියාගෙන මේ 30 විතරක් පුහුණු කරන් ඉතුරු ඔක්කොම ධර්මීය දාන්න කොටස් පැත්තකින් තියලා ඒවා අමතක කරන්න කියලා නෙමෙයි කියන්නේ. ඒවා එක පැත්තකින් තියලා මේ 30 ධර්ම කාරණා 30යිනේ තියෙන්නේ. දැන් කෙනෙක් ධර්ම ඉගෙන ගන්න කෙනෙකුට අනේ ඔය ත්‍රිපිටකය කියවන්න අමාරුයි, අපිට තේරෙන්නේ නැහැ, ගැඹුරු වැඩි මෙහෙම කියනවා. නමුත් දැන් මේ කාරණා 10 පුහුණු කරගන්න පුළුවන් නේ. ඒ පුහුණු කරන්න පුළුවන් නම් මේ ටික ප්‍රවේශමෙන් හුරු කරන්න. හුරු කරනකොට මුළු බුද්ධ ශාසනයම අවධාරණය වෙනවා එතන. මුළු බුද්ධ ශාසනයම කියලා දීලා තියෙන දහම් කොටස සියල්ල Tamanගේ ජීවිතය තුළ පෝෂණය වෙනවා. කතමේ තයෝ ධම්මා දුප්පටි විඥා. දුකසේ අවබෝධ කරන්න ඕන කාරණා 3යි තියෙන්නේ. තිස්සෝ නිස්සරණියා ධාතුයා කාමාන මේතන් නිස්සරණං යදිදන් නික්කම්මං රූපාන මේතන් නිස්සරණං යදිදන් අරූපං යංකෝපන කිංචි භූතං සංකතං පටිච්ච සමුප්පන්නං නිරෝධෝ තස්ස නිස්සරණං මේ තයෝ ධම්මා දුප්පටි විඥා. දුකසේ අවබෝධ කරන්න ඕන කියනවා. මොකක්ද අවබෝධ කරන්න ඕන? දුකසේ අවබෝධ කරගන්න තියෙන්නේ කාමයන්ගෙන් එතෙර වීම. මෙතන පැහැදිලි කරනවා කාමයන්ගෙන් එතෙර වීම. කාමාන මේතන් නිස්සරණං යදිදන් නික්කම්මං. කාමයන්ගෙන් එතෙර වීම. මොකද්ද කාමයන්ගෙන් එතෙර වෙනවා කියන්නේ? අනාගාමී මාර්ගය. ඒක ගිහි ජීවිතේ ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් දෙයක්. කාමයන්ගෙන් එතෙර වීම නම් වූ අනාගාමී මාර්ගය දුකසේ අවබෝධ කරගන්න ඕන කියනවා. ඊළඟට කියනවා බුදුරජාණන් වහන්සේ වදාරනවා රූපාන මේතන් නිස්සරණං යදිදං අරූපානං. රූපයන්ගෙන් එතෙර වීම අරහත් මාර්ගය. රූපයන්ගෙන් එතෙර වීම නම් වූ අරහත් මාර්ගය. ඊළඟට උන්වහන්සේ වදාලා සියලු සංස්කාරයන්ගෙන් එතෙර වූ අරහත් ඵලය. මෙන්න මේ තුන දුකසේ අවබෝධ කරගන්න ඕන කියනවා. මෙතන සෝතාපන්න සත්‍යයේ ඉක්මවා ගිය ඉදිරි පියවරක් ගැනයි පැහැදිලි කරන්නේ. ඇත්තට මේ තුන දුකසේ අවබෝධ කළාම දැන් අවබෝධ කරගන්න ආයි දෙයක් නෑනේ. සියලුම සංස්කාරයන්ගේ යථාර්ථය අවබෝධ කරලා මිදීමත් ප්‍රත්‍යක්ෂ කරලා නිදුනා කියන නුවණත් පහළ වෙලා මම දැන් මේ බඳු දුකකින් නිදහස් කියන නුවණත් පහළ වෙලා. හැබැයි ඒක ලේසි නෑ. දුකසේ අවබෝධ කරගන්න ඕන දෙයක්. දුකසේ අවබෝධ කළ යුතුයි. කාමයන්ගෙන් එතර වීම නම් වූ අනාගාමී මාර්ගය, රූපයෙන් එතර වීම නම් වූ අරහත් මාර්ගය, සියලුම සංස්කාරයන්ගෙන් මේ ලෝකයේ තියෙන සියලු සංස්කාර අජ්ජත් බහිද්ද සියලු සංස්කාරයන්ගෙන් එතර වූ අරහත් ඵලෙ. මෙන්න මේ තුන දුකසේ අවබෝධ කරගන්න ඕන. ඒකටයි අපි මේ මහන්සි වෙන්නේ. ඊළඟට උන්වහන්සේ 8 වෙනි කාරණේ මතක් කරනවා කතමේ තයෝ ධම්මා උපාදේ තබ්බා තීනි ඥානානි. ත්‍රිවිධ ඥානයක් අවබෝධ කරගන්න ඕන. අතීතංසේ ඥානං අනාගතංසේ ඥානං පච්චුප්පන්නංසේ ඥානං ඉමේ තයෝ ධම්මා උපාදේ තබ්බා. තුන්වැදෑරුම් ඥානයක් උපදවා ගන්න ඕන. උපාදේ තබ්බා මොනවද? අතීත ස්කන්ධයන් කොටස් දක්නා නුවණ. අතීතයේත් මේ අපි මොනවා කතා කළත් පින්වත්නි, ගෙදර ගැන කතා කළත්, දරුවා ගැන කතා කළත්, අම්මා ගැන කතා කළත්, ඉඩම ගැන කතා කළත් අතීත සංකාර තමයි කතා කරන්න වෙන්නේ. ඒක අතීත රූපේ, අතීතේ විඳපු දෙයක් වේදනාව, අතීතේ අඳුනගත්ත දෙයක් සංඥාව, අතීතේ සිතුවිලි සංකාර, එක්ක අතීතේ විශේෂයෙන් දැනගත්ත විඥානස්කන්ධය තමයි කතා කරන්න වෙන්නේ. බලාන යද්දී අතීතයේ අනුව ගියත් පංචස්කන්ධ ලෝකයක් කතා කරන්න වෙන්නේ, අනාගතයේ අනුව ගියත් පංචස්කන්ධ ලෝකයක් කතා කරන්න වෙන්නේ.
තුට අතීත ස්කන්ධ කොටස් දක්නා නුවණත් අනාගත ස්කන්ධයන් දක්නා නුවණත් පච්චුප්පන්නංසේ ඥාන වර්තමාන ස්කන්ධයන් පිළිබඳ විදර්ශනා කරන ඥානයක් පින්වත්නි උපාදේ තබ්බං උපදවා ගන්න ඕන. එච්චරයි උපදව ගන්න තියෙන්නේ. දැන් මේ තුන උපදව ගත්තොත් අතීත උපාදානීය අතීත සංඛාරානුව යන හිත නවතිනවා. ඒ ගිහින් වැඩක් නැහනේ. අනාගත සංඛාරානුව මවණික නවතිනවා. අපි හැමදාම අනාගතේ පින්වත්නි මවනවනේ. ඒතර මේ ශ්‍රාවකයා තුල අනාගතේ මැවීමක් නැහැ. ඒ අනාගතේ මවන්නේ. අනාගතේ මවන්න දෙයක් නැහනේ. ඒතර අනාගතේ මවන්නේ මොකද නාපු අනාගතයක් ගැන හීනමවලා හූල්ල ඉඳලා වැඩක් නැහනේ. අපරණ වෙච්ච අතීතයක් ගැන හිතලා වැඩකුත් නැහැ. ඒතර මේ ස්කන්ධයන් ගැන යථාර්ථය දැනගන්න වර්තමාන ස්කන්ධයන්ගේ පච්චුප්පන්නංසේ ඥානක්. මේක හැබැයි ගැඹුරුයි මම මේ සරලව කිව්වට මේක වාක්‍ය දෙකෙන් තුනෙන් පැහැදිලි කරන්න වෙන නිසායි මම මේ කෙටියෙන් කියන්නේ. වර්තමාන ස්කන්ධයන් පිළිබඳ විදර්ශනා කරන්න. මේ මොහොතේ ඇහෙන් රූපයක් දැක්කත්, කනින් ශබ්දයක් ඇහුවත්, නාසයට ගඳ සුවඳ දැනුණත්, දිවට රහ දැනුණත්, කායට පහසක් දැනුණත්, සිතට සිතුවිලි ආවත් හැම වෙලාවකම වර්තමානයේ පංචස්කන්ධ ලෝකයක් ඇති වෙලා නැති වෙලා යන්නේ කියන නුවණ තියෙන්න ඕනේ. අතීතේ කෑම මොනවා හරි කනවා නම් දැන් වර්තමානයේ කෑම කනවා නම් මේ වෙලාවේ දැන් ඔබ හිතන්න කෑම කනවා කියලා කනකොට දිවේ විඥානය පහළ වෙනවා ජීවහා විඥානය. ඒ නිසා තමයි රස දැනෙන්නේ. ජීවහා විඥානය පහළ වෙනකොට ඊට අනුව හඳුන ගන්නවා රස. ඇඹුල් රහ, තිත්ත රහ, කර රහ, ලුණු රහ කියලා හඳුනගන්නේ. හඳුන ගන්න කියන්නේ සංඥා ස්කන්ධයක් පහළ වෙනවා. ඔන්න වර්තමානත් ස්කන්ධ ටිකක් පහළ වෙන්නේ. ඊට අනුව පින්වත්නි රසයි නම් සුඛ වේදනාවක් ඇති වෙනවා, රස නැත්නම් දුක් වේදනාවක් ඇති වෙනවා, වේදනා ස්කන්ධයක් ජනිත වෙනවා. ඊට අනුව පින්වත්නි සිතුවිලි ජනිත වෙනවා, හිතේ සිතුවිලි ටිකක් ඇති වෙනවා, කන කෑමට අනුව හිතේ සිතුවිලි මතුවෙනවනේ, ඇති වෙලා නැති වෙලා යනවනේ. ඔන්න සංකාර ස්කන්ධයකුත් පහළ වෙනවා. ඊට අනුව රූප ස්කන්ධයත් හටගෙන නිරුද්ධ වෙනවා. බලාන යද්දී මේ වර්තමානයේ ස්කන්ධයන් ටිකක් පහළ වෙලා හටගෙන නිරුද්ධ වෙලා හැර කාපු කෑමකුත් නැහැ, කාපු මිනිහෙකුත් නැහැ. බලාන යද්දී ගැඹුරින් මේක අත්දකින්නකොට තේරෙනවා හුදු ස්කන්ධ ධර්ම ටිකක්, නාම ධර්ම ටිකක් හටගෙන නිවි නිරුද්ධ වෙවි ගින් අල්ලන්න කිසිවක් නැහැ කියලා තේරෙනවා. එහෙමනම් බුදුරජාණන් වදාලා සාරිපුත්තයන් වහන්සේ මේ දේශනාව ඇසුරින් පෙන්වා දෙනවා කතමේ තයෝ ධම්මා උපාදේ තබ්බා උපදවා ගන්න ඕන තීනි ඥානානි ඥාන තුන අතීතංසේ ඥානං අනාගතංසේ ඥානං පච්චුප්පන්නංසේ ඥානං මේ තයෝ ධම්මා උපාදේ තබ්බා ස්කන්ධයන් පිළිබඳ මේ ඇති වෙලා නැති වෙලා යන නුවණයි මේ කෙටියෙන්ම කිව්වොත්. නවවෙනි කාරණේ තමයි කතමේ තයෝ ධම්මා අභිඤ්ඤේය. අභිඤ්ඤේය කියලා කියන්නේ පින්වත්නි විශේෂ නුවණින් දැනගන්න ඕන කියන එක. විශේෂ නුවණකින් දැනගන්න ඕන කියන එක තමයි අභිඤ්ඤේය කියලා කියන්නේ. මොනවද විශේෂ නුවණකින් දැනගන්න ඕන? උන්වහන්සේ වදාලා කතමේ තයෝ ධම්මා අභිඤ්ඤේය තිස්සෝ ධාතුය. කාම ධාතුව පිළිබඳවත්, රූප ධාතුව පිළිබඳවත්, අරූප ධාතුව පිළිබඳවත් දැනගන්න ඕනි. මේ තයෝ ධම්මා අභිඤ්ඤේය මෙන්න මේ තුනයි විශේෂ නුවණින් දැනගන්න ඕන. පින්වත්නි කාම ධාතුව පිළිබඳ දැනගන්න ඕන. ඒතර මේ කාම ධාතුව තුල අපේ විඥාණය පිහිටනවා. රූප ධාතුව තුල අපේ විඥාණය පිහිටනවා. අරූප ධාතුව තුල අපේ විඥාණය පිහිටනවා. පින්වත්නි අනාගතේ කාම ධාතුව තුල අපේ විඥාණය පිහිටියත්, රූප ධාතුවේ පිහිටියත්, අරූප ධාතුවේ පිහිටියත් ඔය තුනේ තමයි අපේ විඥාණය ටිතියක් විදියට පිහිටන්නේ. කොතන ගියත් ජරා මරණ දුකෙන් නිදහස් නෑ කියන නුවණ විශේෂ නුවණක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් එයා එක්කෝ පින තුල නැත වෙනවා, එක්කෝ පවත් එක්ක කොහොමත් ධර්මයක් නැති මිනිස්සෙක්ගේ ගනුදෙනුවක් තියෙනවනේ. එහෙමත් නැත්නම් ධ්‍යාන දියුණු කරනවා. ඒතකොට රූප ධාතුයි අරූප ධාතුයි යාගේ විඥානේ පිහිටනවා. නමුත් බුදුරජාණන්සේ අපිට ඉගැන්වුවේ පින තුලම නතර වෙන්න නෙමෙයි. පිනට ගරහා කලේ නෑ. පින ප්‍රතික්ෂේප කළේ නැහැ. පිනට භාගතුන් වහන්සේ අවඥාවට ලක් කළේ නැහැ. නමුත් පින කියන්නේ බුද්ධ ශ්‍රාවකයේ මූලික අත්විවරමේ තියෙන දෙයක්. පින වුණත් ඕනෑවට වඩා අභිනන්දනය නොකළ යුතු දෙයක්. බුදුරජාණන් වහන්සේ වදාළේ ජරා මරණ දුකෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වෙන එකක්. එහෙම නැතු පාවතින්සේ ප්‍රාර්ථනා කරන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ නැහැ. ප්‍රාර්ථනා කළත් නොකළත් ධර්මයේ ඉන්න කෙනෙකුට මෙහිදී චතුරාර්ය සත්‍ය අවබෝධ නොවුනොත් එයා සුගතියක උපදීවි.
ඒක 아무තෙන් ප්‍රාර්ථනා කළ යුතුත් නැහැ. ඒ නිසා ඔබ එකක් මතක තියාගන්න විශේෂ නුවණකින් දැනගන්න අභිඤ්ඤය. විශේෂ නුවණකින් දැනගන්න කාම ධාතුවේ හරි රූප ධාතුවේ හරි අරූප ධාතුවේ හරි කොතන ගියත් පින්වත්නි නිදහස් නැහැ. හැම තැනකම ජරා මරණත් එක්ක ඉඳ වෙන්නේ. ජරා මරණ කොතන තිබ්බත් දුක තියෙනවා. අරූප ලෝකේ ජරා මරණ නැහැ. හැබැයි අරූප ලෝකෙත් එහෙන් චුත වෙලා ආයෙත් සුගතියක වැටලා ආයෙත් මේක හොද මඩේ දානවා වගේ නිරේට പ്രേත ලෝකයට සතර අපායට වැටෙන්න තියෙන ජීවිතයක් තියෙන්නේ. සදාකාලිකවම නිදහස් වීම අපේක්ෂා කරන්න විශේෂ නුවණකින් දැනගන්න කුමන තැනක ගියත් දුකෙන් නිදහස් නැති බව. ඊළඟට 10 වෙනි අවසාන කාරණේ තමයි කතනේ තයෝ ධම්මා සච්චිකාතබ්බා. බුදුරජාණන් වහන්සේ වදාලා සච්චිකාතබ්බා. සච්චිකාතබ්බා කියන්නේ ප්‍රත්‍යක්ෂ කරගන්න ඕන. ප්‍රත්‍යක්ෂ කරගන්න ඕන. මොනවද ප්‍රත්‍යක්ෂ කරන්නේ? තිස්සෝ විද්‍යා ත්‍රිවිධ විද්‍යාව ප්‍රත්‍යක්ෂ කරගන්න ඕන. මොනවද ත්‍රිවිද්‍යාව කියන්නේ? අපිට හොඳට අහලා පුරුදුයි. පුබ්බේ නිවාසානුස්සති ඥානං විද්‍යා, සත්තානං චුතෝපපාතේ ඥානං විද්‍යා, ආසවානං කයේ ඥානං විද්‍යා ඉමේ තයෝ ධම්මා සච්චිකාතබ්බා. මේක තමයි ප්‍රත්‍යක්ෂ කරන්න ඕන. සච්චිකාතබ්බා. පුබ්බේ නිවාසානුස්සති ඥානෙ බුදුරජාණන් වහන්සේගේ හදමණ්ඩලේ උපන් ඥානයක් නේ. උන්වහන්සේ පෙර ජීවිතේ බලාගෙන ගියා. උන්වහන්සේ දැනගත්තා මුලක් පේන්නේ නැති බව. ඒතර මේ ඥානය Tamanගේ ජීවිතයෙන් ප්‍රත්‍යක්ෂ කරන්න ඕන. මගේ දුකත් මේ බඳු එකක්. මගේ මුලත් හොයන්න බෑ. ඉපදෙමින් මැරෙමින් ආපු ගමනේ මගෙත් කෙලවරක් නැහැ. මේක දකින්න ඕන Tamanගේ ජීවිතේ. මේක ප්‍රත්‍යක්ෂ කරගන්න ඕන. ඊළඟට සත්තානං චුතෝපපාතේ ඥානං සත්‍යයේ චුතිය සහ උපත දකින්න නුවණ ප්‍රත්‍යක්ෂ කරගන්න ඕනේ. මෙතන පින්වත්නි ඥානයක් විදිහට බුදුරජාණන් වහන්සේගේ ඥානීය තරම් අපිට ඒක දිනු කරගන්න බෑ. උන්වහන්සේගේ චුතෝපපාත ඥානෙට සීමාවක් නැහැ. නමුත් අපිත් දැනගන්න ඕන මම විතරක් නෙමෙයි මගේ දරුවගේ චුතියයි උපතයි මේ බඳු එකක්. බාහිරටත් මේ කාරණේ දකින්න ඕන. මේ ලෝකේ උපන් සියලු සත්වයා චුත වෙමින් ඉපදෙමින් හරියට ගෙවල් දෙකක් අතර මිනිස්සු මාරු වෙනවා වගේ හෙට මෙහෙට යන ගමනක් තියෙන කියලා මේක ප්‍රත්‍යක්ෂ කරගන්න ඕන. ආසවානං කයේ ඥානං විද්‍යා ආසවක්ඛය ඥානෙ. ආසවක්ඛය ඥානෙ උපදව ගන්නවා නම් පටිච්ච සමුප්පන්නව ලෝකේ දකින්න ඕන. පටිච්ච සමුප්පන්නව ලෝකේ ඇති වෙලා නැති වෙලා යන විදිය දකින්න ඕන. අවිද්‍යාව නිසා සංකාර ඇති වෙනවා, සංකාර නිසා විඥානේ බහිනවා, විඥානේ බැහැගත්තොත් නාම රූප වැඩෙනවා, නාම රූප වැඩුණොත් ආයතන හයක් සකස් වෙනවා, ආයතන හය තුල ස්පර්ශ වෙනවා, ස්පර්ශය නිසා විඳිනවා, විඳීම නිසා තණ්හාව ඇති වෙනවා, තණ්හාව ඇති වුණේ යමකට දේ උපාදානය වෙනවා, ඊට අනුව විපාක පිණිස කර්ම හැදෙනවා, ඊට අනුව ජාතිය පහළ වෙනවා, ජාතියට අනුව ජරා මරණ දුක ඕකම ලිහාගෙන යනවා. අවිද්‍යාව නැති තැනක විද්‍යාව පහළ වුණොත් විද්‍යාව පහළ වෙච්ච තැනක සංකාර නිරුද්ධ වෙනවා. සංකාර නිරුද්ධ වුණොත් විඥානය නිරුද්ධ වෙනවා. මේ විදිහට නිරෝධය දකින්න ඕන. ඒ නිරෝධයේ උඩට පහළට දෙපැත්තට අනුලෝම පටිලෝම වශයෙන් බලනකොට පටිච්ච සමුප්පන්නව මේ ලෝකේ ගැට ගැහෙන විදිය Tamanට තේරෙනවා. Tamanගේ හදවතින්ම දකින්න පුළුවන්. ආසවානං කයේ ඥානං විද්‍යා ආසවක්ඛේ ඥානීය කියන විද්‍යාව ඔන්න ඒ විදිහටයි උපදව ගන්න. බලන්න ඒකට ප්‍රතිපදාවත් භාග්‍යතුන් වහන්සේ අපට ඉගැන්නුවා. එතනින් එහාට කරන්න දෙයක් නැහැ පින්වත්නි. මාසයක් වැඩ කරලා පඩිය බලාගෙන ඉන්නවා වගේ මරණය බලාපොරොත්තු වෙමින් ඉඳයි තියෙන්නේ. මරණයත් සමගම නැවත උපතක් කරා යන්නේ නැහැ. ඔබ හැම දිනාටම මේ දේශනාව ජීවිත අවබෝධය ධර්මාවබෝධය පිණිස උපකාර වේවා. පින්වත්නි අද මේ උතුම් දේශනාව සඳහා Tamanගේ සදැහැති දායකත්වයේ ගෙන කටයුතු කරන්නේ ඉහළ ඉඹුල්ගොඩ කමලා පතන්ගල මහත්මිය සහ පුතණුවන් දෙදෙනා ඇතුළු පින්වත් පිරිස. ඉහළ ඉඹුල්ගොඩ කමලා මහත්මිය ප්‍රදාන දරුවන් දෙදෙනාටත් ඒ පවුල්වල පින්වත් හැම දෙනාටමත් අපි නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ සම්පන්නිය කායික මානසික යහපත මෙලොව පරලොව උභය ලෝකාර්ථ සංසිද්ධිය පිණිසත් මේ උතුම් ධර්ම දානමේ කුසලය හේතු වේවා වාසනාව වේවා. කායික යහපත මානසික යහපත නිදුක් බව නිරෝගී භාවය සුවපත් භාවය සැලසේවා. මේ උතුම් බුද්ධ ශාසනයේදීම උතුම් ධර්මාවබෝධයේ පිණිස මේ උතුම් දේශනාමේ කුසල් හේතු වාසනා වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා.
කමලා පතන්ගල මහත්මිය ප්‍රධාන පින්නතුන් බලාපොරොත්තු වෙනවා ප්‍රධාන අරමුණු විදිහට මිය පරලෝකීය දියෝනිසිඤ්ඤෝ මහත්මයාටත් සෝමලතා පතන්ගල මහත්මියටත් චම්පා කුමාරී අතපත්තු මහත්මියටත් රංග ශශික කුමාර මහත්මයාටත් පවුලේ නමින් මිය ගියා වූ සංසාරගත සියලුම ඥාති වර්ගයාටද අනුමෝදනා කරන්නට මේ දේශනාව තුලින් බලාපොරොත්තු වෙනවා. කමලා මහත්මිය ප්‍රධාන පින්වත් හැම දෙනාගේම නමින් මිය පරලෝකීය සංසාරගත සියලු ඥාතීන්ගේද භවගාමී සසර සුවපත් වේවා, ආයති භවයේ සුවපත් වේවා, ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් දුම්නස් වලින් නිදහස්ව ලබන උතුම් අමා නිවන් පිණිසම මේ උතුම් දේශනාමේ කුසල් හේතු වාසනා වේවා කියලා අපි මියගිය ඥාතීන්ටද මේ දේශනාමේ කුසල් අනුමෝදනා කරනවා. ඒ වගේම අසනීපෙන් සිටින මෑණියන්ට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරලා තියෙනවා. පුතණුවන් දෙදෙනාගේ සහ ලේලිවරුන්ගේ රැකියා ආදී සියලු කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක කර ගැනීම පිණිස මේ උතුම් ධර්ම දානමේ කුසල් හේතු වේවා වාසනා වේවා කියන අදිෂ්ඨානය ඇති කරගෙන තියෙනවා. ඒ වගේම මුණුබුරන් දෙදෙනාගේ අධ්‍යයන කටයුතු නිරන්තරයෙන් සාර්ථක වෙලා කායික මානසික යහපත සැලසිලා මෙලෝ පරලෝ උභය ලෝකාර්ථ සංසිද්ධිය සැලසිලා ඒ දරුවන්ගේ සියලු ආකාරයෙන් කටයුතු කෙරෙහි දෙවියන්ගේද ආශිර්වාදේ බුද්ධ ආදී රත්නත්‍රයේද ආශිර්වාදේ සැලසේවා කියලා අදිෂ්ඨාන කරලා තියෙනවා. පවුලේ හැම දෙනාගේම ජීවිතවලට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීමටත් මේ දේශනාව තුලින් බලාපොරොත්තු වෙනවා. ධර්ම දේශනා සිද්ධ කරන දේශකයන් වහන්සේ වෙච්ච අපටත් එවැගේම ධර්ම දේශනාවන් සිදු කරන සියලුම ස්වාමින් වහන්සේලාටද නිදුක් නිරෝගී සුවපත් භාවයේ පිණිසත් සිත්සේ උතුම් නිර්වාණ මාර්ගය විවෘත කිරීම පිණිස කායික ශක්තිය මානසික ශක්තිය සැලසේවා කියලා අදිෂ්ඨාන කරලා තියෙනවා. ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරූ පින්වත් සියලු දෙනාටත් කඳුබොඩ භාවනා මධ්‍යස්ථානයේ සියලු ස්වාමින් වහන්සේලාටත් කල්යාණ මිත්‍ර පින්වත් සියලු දෙනාටත් මේ ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් නිර්වාණ අවබෝධයේ පිණිස මේ කුසල් බලවත් වේවා හේතු වාසනා වේවා කියන අදිෂ්ඨානය ඇති කරගෙන තියෙනවා. ඒ වගේම පින්වත්නි සියලු දෙවියන්ටත් සතරවරන් රජදරුවන් ප්‍රදාන සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දිව්‍ය රාජ මණ්ඩලවලටත් සියලු බ්‍රහ්ම රාජ මණ්ඩලවලටත් මේ කුසල් අනුමෝදන් වේවා. සියලු දෙවියෝ අප රකීවා, රට රකීවා, සම්බුද්ධ ශාසනය රකීවා, ගෞතම බුදුසසුන රකීවා. සියලු දෙවියන් ප්‍රධාන අවීචී පටන් බවාග්‍රය දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටමද මේ කුසල් උපකාර වේවා. මේ කුසල් බලයෙන් හැම දිනාටම යහපත සැලසේවා. අවසානයේ උතුම් නිවන් පිණිසම මේ දේශනාමේ කුසල් හේතු වාසනා වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඒත් එක්කම අපි විශේෂයෙන්ම පුණ්‍යානුමෝදනා කරනවා සම්බෝධි මහා විහාරස්ථානයේ විහාරාධිපතිව වැඩ සිටිය බෞද්ධ ආමාත්‍ය ජාලයේ නිර්මාතෘවරයන් වහන්සේ වන බෝධිසත්ව ගුණෝපේත නම කියන්න අවසරයි පින්වත් දරණාගම කුසල ධම්ම නායක ස්වාමින් වහන්සේටද උන්වහන්සේ පැතූ බෝධියෙන් අමා නිවන් පිණිසම මේ දේශනාමේ කුසල් හේතු වේවා කියන අදිෂ්ඨානයත් වර්තමානයේ මේ කටයුතු කෙරෙහි අනුශාසකත්වයේ දරන බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ප්‍රධාන බෞද්ධ කාර්ය මණ්ඩලයටත් ධර්ම ශ්‍රවණය කරපු ලක්වාසී ලෝකවාසී ඔබ හැම දිනාටමත් උතුම් නිර්වාණ අවබෝධයේ පිණිසම මේ උතුම් කුසලානිසංස ධර්මයන් හේතු වාසනා වේවා කියන අදිෂ්ඨානයේ සහිතව අපි ධර්මානුශාසනාව නිමා කරනවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.